කරලා නැද්ද කියලා. right. එතකොට මේ contiguous allocation වල තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ ඛණ්ඩනීකරණය කියන එක. දැන් F කියලා ෆයිල් එකක් අපි කිව්වොත් length එක 6ක් තියෙන එකක් කියලා. කියන්නේ blocks 6ක් පිරෙන්න ඕන එකක් කියලා. මේ hard disk එක ඇතුළට F කියන ෆයිල් එක save කරන්න බෑ. හේතුව එක ළඟ blocks 6ක් නැහැ. එතකොට එහෙම save කරන්න බැරි වෙන්න හේතුව තමයි ඛණ්ඩනීකරණය fragmentation කියන්නේ. right මුළු disk එකම ගත්තොත් empty blocks තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. නමුත් මෙයා contiguous allocation කරන නිසා එක ළඟ ගබඩා කරන නිසා එක ළඟ blocks 6ක් හොයාගන්න නැහැ. right එතකොට මොකද කරන්නේ? ෆයිල් එක සේව් කරන්න දෙන්න බෑ කියලා කියනවා. right මේ contiguous allocation නිතරම පාවිච්චි වෙන තැනක් තමයි ඔය CD එකක DVD එකක data store කරනකොට. right ඉතින් අපි CD DVDs වල නැවත data ලියන්නේ නැති නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. right rewritable එකක් වුණොත් අපිට මකලා ලියන්න පුළුවන්. නමුත් hard disk එකකට අපි මේ ක්‍රමය match කරගත්තොත් අපිට ඔය ගැටලුව එනවා. right එතකොට ඔය ඛණ්ඩනීකරණය කියන එක නැති කරගන්න නැත්නම් අඩු කරගන්න කම්පියුටර් එක ඇතුළේම යුටිලිටි software එකක් තියෙනවා disk defragmentation tool එක කියලා. ඒ කියන්නේ විඛණ්ඩනීකරණය කළ යුතුයි කියන තැනට මෙයාව ගන්න ඕනේ. ඒතර විඛණ්ඩනීකරණය කරනවා කියලා කියන්නේ මේ දත්ත පිරලා තියෙන blocks ටික එක පැත්තකටත් දත්ත පිරලා නැති blocks ටික එක තැනකටත් එකතු කරනවා. එතකොට අන්න මේ F කියන ෆයිල් එකට blocks 6ක් එක ළඟ හොයාගැනීමේ හැකියාව වෙනවා. right එතකොට ඔන්න ඔය විදිහට අපිට ඛණ්ඩනීකරණය කියන එක ගැන කතා බහ කරන්න පුළුවන්. එන්න මෙතන මම පෙන්නලා තියෙනවා මේ ඛණ්ඩනීය වූ තැටියක් කොහොමද තියෙන්නේ යාව ප්‍රතිඛණ්ඩනය කරාම ඩිෆ්‍රැග්මන්ට් කරාම මොකද්ද වෙන්නේ කියලා. ඔය ලානිල් පාටින් තියෙන්නේ හිස් අවකාශ නැත්නම් හිස් වෙච්ච බ්ලොක්ස් ඒවා එක ළඟකට අර ගැනීම තමයි ඩිෆ්‍රැග්මන්ටේෂන් වලින් සිද්ධ වෙන්නේ. right එතන මෙතනදී අපෙන් අහනවා මේ ඛණ්ඩනීකරණය වීම නිසා ඇතිවෙන ප්‍රතිඵලයක් වඩාත් හොඳින් විස්තර වෙන්නේ. දෘඩාංග තැටියේ දත්ත ප්‍රවේශ වේගය අඩු වෙනවා. right ඒකද මන්ද උත්තරේ. දත්ත ප්‍රවේශ වේගය access speed එක අඩු වෙනවා. ඉතින් දේවල් ටිකත් අපි ගිහිල්ලා බලමු. දත්ත ප්‍රවේශ වේගය අඩු වෙන්න පුළුවන් දත්ත තැන් තැන් වල විසිරීලා තියෙන නිසා. right ජාල ප්‍රවේශ වේගය අඩු වෙනවා. network එකට බලපෑමක් වෙන්නේ නැහැ ළමයි. right ඒක නිසා මෙයා වැරදි. ජාල ප්‍රවේශයේ වේගය අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දෘඩාංග තැටියට ප්‍රවේශය මුළුමනින්ම නැති වෙනවා. නැහැ. මුළුමනින්ම නැති වෙන්නේ නැහැ. අපිට යන්න පුළුවන්. access කරන්න පුළුවන්. store කරන්න තමයි යා බැරි වෙන්නේ. සමහර දත්ත දෘඩාංග තැටියෙන් මැකියයි. නැහැ. ඒක කීරවත් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නේද වෛරස් ඇටැක් එකක් හරි බෑඩ් සෙක්ටර්ස් වගේ තැනකවත් බෑඩ් සෙක්ටර්ස් ආම් වෙන්නේ අර දත්ත තියෙන තැන ඩැමේජ් වෙන එක. ඒත් මැකෙන්නෙත් නැහැ. ඒක පාවිච්චි කරන්න බැරි වෙනවා. භාවිතයට ගත නොහැකි අංශ සංඛ්‍යාව වැඩි වෙයි. නෑ බෑඩ් සෙක්ටර්ස් ඇති වෙන්න හේතුවක් නෙවෙයි ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ. බෑඩ් සෙක්ටර්ස් ඇති වෙන්න හේතුව තමයි අපි දත්තයක් යම්කිසි තැනක ස්ටෝර් කරලා ඒ දත්තය වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීම. එකම දත්තය වැඩිපුර ප්‍රමාණයක් භාවිත වැඩිපුර කියලා කියන්නේ ඒක අතිශය වැඩිපුර වෙන්න ඕන. මොකද ඒකට වෙන්නේ හෙඩ් එක ගිහිල්ලා hard disk එකේ එක තැනක් වැඩිපුර එයා රීඩ් කරනවා කියලා කියන්නේ හෙඩ් එක මෙහෙම ඇතිල් වෙනවා කියන එක. ඇතිල් වෙනකොට ටික කාලයක් යනකොට මේක ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. right ඒක තමයි බෑඩ් සෙට් එකක් කියලා අපි කියන්නේ. right ඒක නිසා ඔකට නිවැරදි උත්තරේ වෙන්නේ පළවෙනි එක්කෙනා. දෘඩ තැටියේ දත්ත ප්‍රවේශ වේගය අඩු වෙනවා. මොකද තැන් වල තියෙන්නේ. එතකොට hard disk එක ස්පින්ඩල් එකෙන් නේද මෙතන තියෙන ස්පින්ඩල් එකෙන් කරකවන්න ඕන. මුලින් මෙතන කියවලා ඊට පස්සේ කරකවලා තමයි මේ කෙනාව මෙතනට ගන්න.
මොකද හෙඩ් එකට බෑනේ මූව් වෙන්න. හෙඩ් එක තියෙන්නේ එක පොඩි ඒරියා එකක මූව් වෙන්න විතරයි. ඩිස්ක් එක කියන්නේ තනිකරම CD එකක් වගේ ලොකු එකක්. ඒතර හાર્ඩ් හෙඩ් එක තියෙන තැනට ඩේටා එක තියෙන තැන කරකවලා ගේන්න ඕනේ. right? මෙයාව කරකවලා මෙතනට ගෙනියන්න ඕනේ මේ හෙඩ් එකෙන් කියව ගන්න. right? ඒක නිසා පළවෙනි උත්තරයක් විදියට ගන්න පුළුවන්. ඔව් විසරු. අලුතින් දත්ත ඇතුළත් කිරීමට නොහැකි වීම කියලා තිබ්බොත් අපිට කියන්න පුළුවන් ඒක හරි උත්තරයක් කියලා. right? ඩිස්ක් එකේ ඉඩ මදි නැත්නම් ඩිස්ක් ස්පේස් එක මදි නැත්නම් පිරිලා ක්ලීන් කරන්න එනවා වගේ messages එන්නේ. ඔය ඩීෆ්‍රැග්මන්ටේෂන් විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ඒක අර සම්පූර්ණ අපි කියන්නේ කටටම පිරෙනවා කියන තැනට එන්න ඕනේ. right? හරි 23 කතා කරන්න කියලා නැහැ. ඒක නිසා 24 කියන ප්‍රශ්නෙට යනවා. කාට හරි 23 අවශ්‍ය නම් කියන්න. 24 වෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙනවා ජාතික පාසලක විදුහල්පතිවරයෙක් උසස් පෙළ සිසුන්ගේ ඇතුළත් වීමේ අංකය, ශිෂ්‍ය නාමය, ලිපිනය, ජාතික හැඳුනුපත් අංකය සහ උපන් දිනය පවත්වා ගැනීම සඳහා දත්ත සමුදාය සකස් කර ගැනීමට අවශ්‍ය වේ. එක් විෂය සඳහා ශිෂ්‍යයා ලබාගත් ලකුණුද දැන ගැනීමට විදුහල්පතිවරයාට අවශ්‍ය වෙයි. ඉහත අවශ්‍යතාවලට අමතරව ගුරුවරුන්ට පවරා ඇති විෂයන් දැන ගැනීමටද විදුහල්පතිවරයාට අවශ්‍ය වෙයි. right? එතකොට සම්බන්ධතා ටික දීලා තියෙනවා. ඒ වයින් ප්‍රශ්න ටික අහලා තියෙනවා. දැන් මේ උඩ ප්‍රශ්නේ කියවනකොට ඕගල්ලන්ට හිතේ පොඩි ER diagram එකක් ඇඳෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ස්කීමාස් ටික බලනකොටත් පාටි ER diagram එකක් ඔළුවේ දාගන්න පුළුවන්. මොකද මේක කියලා තියෙන්නේ උසස් පෙළ සිසුන්ගේ ඊට උසස් පෙළ සිසුන් කියන කෙනා එක එන්ටිටි එකක්. ඇතුළත් වීමේ අංකය, ශිෂ්‍ය නාමය, ලිපිනය, ජාතික හැඳුනුපත් අංකය සහ උපන් දිනය පවත්වා ගැනීම සඳහා දත්ත සමුදාය සකස් කර ඇත. ඒතකොට ඇතුළත මම අන්ඩර්ලයින් කරලා තියෙන හැම එකක්ම ළමයාට අදාළ දත්ත. එතකොට ස්ටුඩන්ට් ටේබල් එකේ වැටෙන්න ඕන නැත්නම් ER diagram එක අඳිනවා නම් ස්ටුඩන්ට් කියන entity එකට සම්බන්ධ වෙන්න ඕන attributes ටික තමයි මම ඔය රතු පාටෙන් අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. right? එක් විෂය සඳහා ශිෂ්‍යයා ලබාගත් ලකුණු උද දැන ගැනීමට විදුහල්පතිවරයාට අවශ්‍යයි. එතකොට මේ විෂය කියන එක තව entity එකක්. මෙතන කියලා තියෙනවා එක් විෂය සඳහා ශිෂ්‍යයා ලබාගත් ලකුණු. කියන්නේ විෂයකට ශිෂ්‍යයෙක් ලබාගත් ලකුණු. එතකොට subject කියන එක entity එකක්. ඒකට තියෙන්න පුළුවන් මේ B එකේ තියෙන විදිහට subject name එකයි subject code එකයි. හැබැයි විෂයකට ශිෂ්‍යයෙක් ලබාගත් ලකුණු කියන එක එන්නේ ලකුණු කියන කෙනා එන්නේ මේ විදිහට descriptive attribute එකක් විදිහට. ඇයි ඒකෙදි ලකුණු කියන එක විස්තර කරන්න entities දෙක මුවමනා වෙනවා. ශිෂ්‍යයෙක් විෂයකට ලබාගත් ලකුණු. විෂය නැතුව ලකුණු විස්තර කරන්න බෑ. ශිෂ්‍යයා නැතුවත් ලකුණු විස්තර කරන්න බෑ. ඒක නිසා ලකුණු කියන එක ස්ටුඩන්ට් ගේ පැත්තට දාන්නත් බෑ. ශිෂ්‍යයෙක් මේ සබ්ජෙක්ට් එක පැත්තට දාන්නත් බෑ. right? හරි. සාන් මම කියලා දෙන්නම්. right? එතකොට එතනදී ඊළඟට කියලා තියෙනවා ඉහත අවශ්‍යතාවලට අමතරව ගුරුවරුන්ට පවරා ඇති විෂයන් දැන ගැනීමට විදුහල්පතිවරයාට අවශ්‍ය වෙයි. ගුරුවරුන්ට පවරා ඇති විෂයන්. right? ඒ කියන්නේ ගුරුවරයා කියලා තව entity එකක් maintain කරන්න වෙනවා. right? එතකොට teacher කියන කෙනා තව entity එකක් විදිහට වෙනම ඉන්න ඕන. ඔය විදිහට පොඩි ER diagram එකක් ඔයාලට කටුවට ඇඳ ගන්න පුළුවන් ඔය කතාව කියවනකොට. right? එතකොට teacher ට අදාළව තියෙන attributes teacher ගේ වටේට තියෙයි. teacher number, subject code කියන එක එන්නේ කොහොමද කියලා අපි කතා බහ කරමු. teacher name, subject name, class කියන ටික තමයි ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. right? දැන් මේ හරීම ER එක නෙවෙයි මෙතන තියෙන්නේ. right? සාමාන්‍යතර ER එක හැදෙන්නේ ළමයෙක් ඉගෙන ගන්නවා subjects උගන්වනවා teacher. right? ඔය විදිහට තමයි ඔය කතා බහ නිර්මාණය වෙන්නේ මේ කියලා තියෙන විස්තරයට අනුව. දැන් මෙතන අහන්නේ
ඉහත දැක්වෙන සම්බන්ධ අතුරෙන් තුන්වන ප්‍රමත ආකෘතියෙහි ඇත්තේ කවරද? third normal form තියෙන්නේ කොතනද කියන එක. දැන් ඔතන ඔයගොල්ලෝ ගොඩාක් පටල ගන්න දෙයක් තමයි first normal form, second normal form, third normal form අඳුනගන්නේ කොහොමද කියන එක. දැන් මෙතනින් ඉගෙන ගන්න. right අපි ඔක ගැන කතා බහත් කරා. ඔයගොල්ලෝ බලන්න ඕනේ යම් කිසි සම්බන්ධතාවක් zeroth normal form නම් ඕගලන්ට ඒක ඇතුලේ දකින්න පුළුවන් එකම කොලම් එකේ කියන්නේ එකම જાතියේ දත්ත ගබඩා කරන කොලම්ස් රිපීට් වෙලා තියෙනවා. right අපි අපේ අර ER diagram පාඩම කරනකොටත් උදාහරණයක් ගත්තේ student 1 student 2 customer 1 customer 2 customer 3 කියලා කොලම්ස් නැවත දෙන්න පුළුවන්. right මම දැන් මේ 2022 පන්තියට DBMS කරනකොට අපිට තිබ්බ ER diagram වල මේ normalization වලට තිබ්බ එක තව ටිකක් අලුත් කරා. දැන් මම ඒගොල්ලන්ට උගන්වන්නේ මෙන්න මේ විදිහට ළමයි. මම ඒතරත් පොඩ්ඩක් ඔයගලන්ට මතක් කරන්නම්. තපරකින් ළමයි. මම මේ කොටස ඕගලන්ට මේ අදාළ පිටු ටික ඕගලන්ගේ ගෲප් එකකට දාන්න මට හිතෙනවා මේක ටිකක් වඩා ක්ලියර් වෙයි ඕගලන්ට වැඩේ තේරුම් ගන්න කියන එක. right මම මෙතන පාවිච්චි කරේ මෙන්න මේ වගේ ටේබල් එකක්. right index name city postal code sport 1 practice hours sport 2 practice hour. එතන මෙතන මම අරගත්ත සංසිද්ධිය තමයි ළමයෙක්ට ක්‍රීඩාවන් කරන්න තියෙනවා. ළමයාගේ තොරතුරු තියාගන්න ඕනේ, ක්‍රීඩාවල තොරතුරු තියාගන්න ඕනේ. ක්‍රීඩාවක් වෙනුවෙන් ළමයෙකුට වෙන් කරලා තියෙන පැය ගාන ගැන තොරතුරු තියෙන්න ඕනේ. ඒතර මේ එක ටේබල් එකක මේක ගබඩා කරලා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවන් තමයි මේ sport 1 sport 2 එකම જાතියේ data තියෙන තැන්. practice hours එකම જાතියේ data තියෙන තැන්. මෙහෙම දේවල් දැක්කොත් ඔයගලන්ට කියන්න පුළුවන් මෙයා ඉන්නේ zeroth normal form කියලා. right ඒ වගේම තමයි මේ city එක නැත්නම් address වගේ දාන තැනක ඔයගලන්ට තිබ්බොත් මේ විදිහට 49 first lane පිළියන්දල වගේ මේ වගේ දිග දත්තයක්. මේවට අපි කියනවා non atomic පරමාණුක නොවන දත්ත කියලා. right ඒතර මෙහෙම දත්ත මේ තනි කොලම් එකක දකින්න හම්බුනොත් ඒකත් zeroth normal form වෙන්න හේතුවක්. හරි ඒතර zeroth normal form වෙන්න හේතු දෙකයි. මොනවාද? එකම જાතියේ කොලම්ස් නැවත යෙදීම ඊළඟට මේ non atomic values ඔයාගේ database එක ඇතුලේ හොයාගන්න පුළුවන් වීම. ඒ දෙන්න ඉන්නවා නම් zeroth normal form. මේ දෙන්න නැති කරොත් ඔයාට හම්බෙන ඒවා first normal form. ඒ කියන්නේ first normal form table එකක අනවශ්‍ය ලෙස repeat වෙන columns නැහැ. දත්ත පරමාණුක ආකාරයෙන් තමයි තියෙන්නේ. හරි. ඒතර first normal form කියලා කියන්නේ අනවශ්‍ය repetition නැහැ. දත්ත පරමාණුක ආකාරයෙන් තියෙනවා. right ඊළඟට second normal form එක කෙනෙක් අඳුන ගන්න අපිට කොහොමද යා first normal form ද කියලා ඕකේ කරගෙන ඉන්න ඕනේ මුලින්ම. ඒ කියන්නේ second normal form වෙන්න නම් අනිවාර්යෙන් දත්ත repeat වෙන්න බෑ, මේ columns repeat වෙන්න බෑ. දත්ත පරමාණුක ආකාරයෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ primary key එක මත right මේ ඉන්න primary key එක මත මේ අනිත් හැම primary key නොවන කෙනෙක්ම depend වෙන්න ඕන. right එතෙන්දී අපි foreign keys කියන එක ගාව ගන්නේ නැහැ. මොකද foreign key එකක් එන්නේ සම්බන්ධතාවයක් හදාගන්න. එතකොට අනිවාර්යෙන් එයා ඉන්නේ වෙන table එකකින්. foreign keys නොවන ඒවා අනිවාර්යෙන් depend විය යුතුයි.
right depend වෙනවා කියලා කියන්නේ ඔයාගේ ප්‍රාථමික primary key එක විදිහට අරන් තියෙන field එකෙන් විස්තර කරන කෙනාගේ data විය යුතුයි ඉතිරි ඒවා ටික. ඒක තමයි අපි depend වෙනවා කියලා කියන්නේ. හරි ඒතර හැමෝම එහෙම depend වෙනවා නම් ගැටලුවක් නැහැ second normal form උත් ඕකේ. හරි ඒතර second normal form වෙනකොට ඔයගොල්ලෝ තුනක් බලන්න තියෙනවා. අනවශ්‍ය ලෙස repeat වෙන columns නැහැ. දත්ත පරමාණුක ආකාරයෙන් තියෙන්න ඕනේ. primary key එක මත අනිත් කට්ටිය හැමෝම depend වෙලා ඉන්න ඕනේ. ඔය තුන තියෙනවා නම් second normal form. third normal form වෙන්නේ second normal form වෙලා ඉන්න ඕනේ. third normal form වෙන්න. ඒතර second normal form එකේ අපි කතා කරපු දේවල් තුනට අමතරව third normal form වෙන්න නම් transitive dependency කියන එක නැති වෙන්න. right? transitive dependency කියලා කියන්නේ primary key එක මත ඉතිරි සියලු දෙනාම depend වෙලා ඉන්න වෙලාවකදී primary key නොවන දෙන්නෙක් හෝ කීපයක් ඒගොල්ලෝ මත depend වීම. right? primary key එක මත ඔක්කොම depend. ඒ වෙලාවේදී primary key නොවන දෙන්නෙක් හෝ දෙකට වැඩි සංඛ්‍යාවක් ඒගොල්ලෝ මත depend වීම. ඒකට අපි කියන්නේ transitive නැත්නම් සංක්‍රාන්ති පරායත්තතාවය කියලා. ඒතර සංක්‍රාන්ති පරායත්තතාවයේ තියෙනවා නම් third normal form වෙන්න බෑ. සංක්‍රාන්ති පරායත්තතාවය නැත්නම් third normal form වෙන්නත් පුළුවන්. ඒතර third normal form වෙනකොට අනවශ්‍ය ලෙස repeat වෙන columns නැහැ. දත්ත පරමාණුක ආකාරයෙන් තියෙන්නේ. primary key එක මත අනිත් කට්ටිය හැමෝම depend වෙනවා. primary key නොවන key එකක් මත depend වෙන කවුරුවත් නැහැ. primary key නොවන key එකක් මත depend වෙන primary key නොවන වෙන කවුරුවත් table එක ඇතුලේ නැහැ. ඔය ටික okay නම් අපිට අරගන්න පුළුවන් එයා third normal form කියලා. පැහැදිලිද? සහන්? හරි. දැන් ප්‍රශ්නෙට එමු. right? ප්‍රශ්නේදී කතා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. all right, thank you. thank you Isuru. right? ප්‍රශ්නේදී කතා කරන්නේ මෙහෙම දෙයක්. දැන් ප්‍රශ්නේදී හොයන්න කියන්නේ කවුද third normal form ඉන්නේ කියලා. දැන් ස්ටුඩන්ට්ව බලන්නකො. ස්ටුඩන්ට්ට තියෙනවා admission number, student name, address, date of birth, NIC. එතකොට admission number තමයි දැන් මේ ප්‍රශ්නේ කරලා තියෙන පොඩි වැරද්දක් තමයි, පොඩි නෙවෙයි අතට මේක සැලකිය යුතු වැරද්දක්. primary key එක mark කරලා level නැහැ අපිට. ඉතින් අපිට හිතා ගන්න වෙනවා admission number එක primary key එක වෙන්න ඇති කියලා උපකල්පනය කරන්න වෙනවා. කරලා student name, address, DOB, NIC කියන කට්ටිය කොහොමද කියලා බලන්න ඕනේ. එතකොට මුලින්ම අපි මේක කියවල බැලුවොත් අනවශ්‍ය විදිහට repeat වෙන්නේ නැහැ. එකම જાතියේ columns නැහැ මෙතන. right? ඒ වගේම student name, address, DOB, NIC කියන කට්ටිය admission number එක මත depend. මේ කට්ටිය මෙයා මත depend. ඒ වගේම තමයි student name, address, DOB, NIC කියන කට්ටිය ඒගොල්ලෝ මත depend වීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඒ කියන කෙනා third normal form තමයි ඉන්නේ කියලා. right? subject එක ගත්තම subject code එක අපි primary key කියලා හිතුවොත් subject name එක විතරයි ඉතිරි වෙන්නේ. subject name එක කියලා කියන්නේ පැහැදිලිවම subject code එක මත depend වෙන කෙනෙක්. එතන අනවශ්‍ය ලෙස repetition නැහැ. primary key එක මත depend වෙනවා. transitive dependency නැහැ එතන. ඒක නිසා පැහැදිලිව B කියන එක නත් 3NF කියලා ගන්න පුළුවන්. marks කියන table එක ගත්තොත් admission number, subject code, marks obtained. මෙන්න මේකට තමයි මම කිව්වේ ඔයගලන්ට මේ ER diagram එක ඔළුවේ ඇඳෙන්න ඕනේ කියලා. මොකද මම දැන් මේ ලකුණු කරානේ මෙන්න මෙතන. ඒතර මෙහෙම එක්කෙනෙක් එනකොට මේක many to many relationship එකක් අවස්ථාවකදී මේ ලකුණු කියන කෙනා ඇතුළත් වෙන තුන්වෙනි ටේබල් එකක් හැදෙනවා කියන එක ඔයාලට මතක් වෙන්න ඕනේ. ඒකට ඒ තුන්වෙනි ටේබල් එක තමයි මේ C කියන කෙනාගෙන් පෙන්නලා තියෙන්නේ.
එතකොට මේ තුන්වෙනි ටේබල් එකේ admission number එකයි subject code එකයි කියන දෙන්නම එකතු වෙලා තමයි primary key එක හදන්නේ. many to many relationship එකක අපි කරන්නේ මේ වැඩේ. right? student ගේ primary key එක ගන්නවා, subject ගේ primary key එක ගන්නවා, descriptive කට්ටිය ඉන්නෝ නම් ඒගොල්ලන්ව දානවා, දාලා තුන්වෙනි table එක හදනවා. එතකොට admission number එකයි subject code එකයි දෙකම එකතු වෙලා තමයි primary key එක හැදෙන්නේ. marks කියන කෙනා මේ දෙන්න මතම depend. කොටසක් මත depend වෙන්නේ නැහැ. කොටසක් මත depend වුණොත් තමයි අපි කියන්නේ partial dependency තියෙනවා කියලා. partial dependency තියෙනවා නම් second normal form වෙන්න බෑ. second normal form වෙන්න fully dependent වෙන්න ඕනේ. දැන් මෙතන marks obtain කියන කෙනා fully depend. මේ දෙන්න මතම depend. මොකද අපි දන්නවා පැහැදිලිවම mark එකක් ලකුණක් කියලා කියන්නේ ළමයේ විෂයකට ලබා ගන්න ලකුණ. කියන්නේ ළමයා මතත් depend, විෂය මතත් depend. ඒ කියන්නේ තුන්වෙනි එක්කෙනාත් ගැටලුවක් නැතුව third normal form. හතරවෙනි කෙනා teacher number එක තියෙනවා, subject code එක කියලා එකකුත් තියෙනවා, primary key වෙන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. I teacher name, subject name, class. ඔතන පැහැදිලිවම අපි කරගන්න උපකල්පන අපිට හිතන්න පුළුවන්. teacher number කියන කෙනා primary key කියලා හිතුවොත් subject code එක පැහැදිලිවම එයා මත depend වෙන්නේ නැහැ. teacher මත subject එකක් තීරණය වෙන්නේ නැහැනේ. subject name එක පැහැදිලිවම teacher number එක මත depend වෙන්නේ නැහැ. ඒ කියන්නේ non dependency කියන එක තියෙනවා. non dependency තියෙනවා කියලා කියන්නේ second normal form qualified නැහැ කියන එක. මොකද second normal form වෙන්න නම් fully dependency හැමෝම primary key එක මත depend වෙන්න ඕනේ. ඒක නිසා පැහැදිලිවම ඒ තර්කයෙන් මෙයා වැරදි කියලා ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් කිව්වොත් හරි ටීචර් නම්බර් එක විතරක් නෙවෙයි මේකේ ටීචර් නම්බර් එකයි සබ්ජෙක්ට් කෝඩ් එකයි දෙකම ප්‍රයිමරි කී කියලා සලකන්න කියලා. එතකොටත් partial dependency කියන එක තියෙනවා. මොකද ටීචර් name කියන කෙනා depend වෙන්නේ ටීචර් නම්බර් එක මත විතරයි. subject name කියන කෙනා depend වෙන්නේ subject code එක මත විතරයි. ඒ කියන්නේ partial dependency. partial dependency තියෙන්නත් බෑ second normal form. partial dependency තියෙනවා කියන්නේ second normal form නෙවෙයි කියන එක. right? ඔය තර්ක දෙක මොන පැත්තෙන් ගෙනිච්චත් D කියන එක නම් second normal form නෙවෙයි කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්. right? මෙතනදී class කියන කෙනා teacher මත depend වෙන්න පුළුවන්, teacher and subject කියන දෙකම මත depend වෙන්නත් පුළුවන්. ඒ දෙපැත්තටම තර්ක කරන්න පුළුවන්. නමුත් class කියන කෙනා ඇත්තටම අපිට සලකන්නේ නැතුව මේ subject name, teacher name කියන එක teacher number, subject code එකත් එක්ක කතා බහ කරලා ඉවර කරන්න පුළුවන්. ඒක නිසා මෙයා second normal form නෙවෙයි පැහැදිලිවම. ඒක නිසා first normal form වල තියෙන්න පුළුවන්. මොකද මේ වගේ repeat වෙන කට්ටිය නැහැ. දත්ත atomic ආකාරයෙන් තියෙනවා කියලා අපිට හිතන්න වෙන්නේ මේ හතර දෙනාගේම. මොකද අපිට දත්ත පෙන්වලා නැති නිසා. right? ඒක නිසා ඔයාලට උත්තරේ ගන්න වෙන්නේ A, B හා C පමණයි කියන point එක. පැහැදිලිද? right? දැන් ඕගොල්ලන්ට normalization අමතක වෙනවා නම් දැන් මම මේ කියන එක රෙකෝඩ් වෙනවනේ. වීඩියෝ එක බලලා අපි කතා කරපු points ටික normalization ගානක් හදනකොට මෙන්න මේවයි බලන්න ඕන කියන එක point out කරගන්න. එච්චරයි කරන්න දෙකට. ඉතින් එහාට ඔයාට ඒක ගැන වද වෙන්න දෙයක් නැහැ. ඔයාට අමතක වුණොත් ඔයා ඒක refer කරන්න තියෙනවා. right? එතකොට නැවත නැවත ප්‍රශ්න කරනකොට ඒ point එක ඔලුවට දාගන්න එකයි තියෙන්නේ. right? ඒකයි මම කියන්නේ මේ වගේ ප්‍රශ්න try කරලා තිබීම ඔයාට වැදගත් කියන එක. right? ඒ නිසා මොකද දැන් අපි papers කරන්න කියනකොට ළමයින්ට ළමයි එක සමහර ළමයි ඉන්නවා දැන් papers කරන්නේ syllabus එක ඉවරයි ඒ කියන්නේ ගේමක් නැහැ කියන තැනට එනවා. එන ගන්න පළවෙනි point එක. right? සමහර අය ඉන්නවා දැන් papers නේ කරන්නේ papers ඉතින් ඔය සර් කියන වෙලාවට අහගෙන ඉන්නවා. ඉතින් කොහොම කරත් එකයි කියන තැන. ඒ තමයි එන ගන්න දෙවෙනි තැන. right? මොකද මම ඔය තැන් දෙකේම ඇනගෙන තියෙනවා ළමයි. ඒකයි මම ඔයගලන්ට කියන්නේ. right? මම ඔයගලන්ට කියලා ඉතින් මම තුන්වෙනි පාර තමයි කැම්පස් ගියේ කියන එක. ඒතර පළවෙනි දෙවෙනි පාර විභාගේ ෆේල් වුන්නේ නැහැ. නමුත් හරි විදිහට ගොඩ නොෙන්න මේ මං කියන ඒවා හේතු කාරණා මගේ අත්දැකීම් වලින් මං කියන්නේ ඔයගලට. ඒක නිසා ඒ වලේ වැටෙන්න එපා.
right? ඒක නිසා try කරලා ඔයා papers දැන් මෙතන තියෙන papers 10 ඉස්සරහට කරගෙන යනකොට ඔයා හරියට මේක කරනවා නම් ඔයාට ඒකකට යනවා කියන එක මේ papers 10 ඇතුලේ හදාගන්න පුළුවන්. පළවෙනි මේ paper එකේ කරාම වැරදෙන ටික හරියට ස්ටඩි කරලා දෙවෙනි paper එක කරොත් පැහැදිලිවම මේකට වඩා ලකුණු වැඩි වෙන්න ඕනේ දෙවෙනි එකට. මොකද මේ ප්‍රශ්නවල portion එකම තමයි හැම paper එකකම එන්නේ. එතකොට මේක ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ ප්‍රශ්න වලට සමාන්තර ප්‍රශ්න ගොඩක් තියෙනවායි papers වල. එතකොට ඔයාලට ඒ ටික achieve කරගන්න පුළුවන් වෙනවා කියන්නේ. එතකොට 2011 පටන් අරගෙන 2020 කරන්න යනකොට 20 දී අනිවාර්යෙන් ඔයාලට වැරදෙන ප්‍රමාණය මෙතනට වැඩිය අනිවාර්යෙන් අඩු විය යුතුයි. right? ඒක නිසා ඒ improvement එක අරගන්න ළමයි. එහෙම කරගත්තයින් පස්සේ ඔයගලන්ට තේරෙයි කරන්න තියෙන දේවල් සෑහෙන අඩුයි කියලා. ශෙහාරා මැත්ස් එක්ක කරාම ටිකක් චැලෙන්ජින් අපිට කැම්පස් එකක් තෝරගන්න එක. හැබැයි මම මේ ඊයේ පෙරේදා ඕක උවමනා වෙලාම මේ මැත්ස් එක්ක තියෙන කෝසස් ටික මොනවද කියලා පොඩ්ඩක් බැලුවා. මම ඒකත් ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. මේ වෙලාවේ පොඩි මොටිවේෂන් එකක් වෙයි කියලා හිතනවා ඒ පෙන්නන එක. ආර්ට්ස් කොමර්ස් කරන කට්ටිය ICT එක්ක ඕගලන්ට ඕනම කෝස් එකක් ඕනම කැම්පස් එකක තියෙන ඕනම කෝස් එකක් IT එක්ක ඉල්ලන්න පුළුවන්. right? ආර්ට් කොමර්ස් කරන කට්ටියට. මැත්ස් බයෝ කරන අයට තමයි පොඩ්ඩක් ලිමිට් වෙලා තියෙන්නේ. නමුත් ලිමිට් වීම මහ ලොකු ලිමිට් වීමකුත් නෙවෙයි. right? ආර්ට් කට්ටියට all applicable. කොමර්ස් කට්ටියටත් all applicable. අඩුම අවස්ථා තියෙන්නේ බයෝ කරන කට්ටියත් එක. බයෝ කරන අයගේ ඒකයි කට්ටිය අඩු. මැත්ස් කරන අයටත් සෑහෙන දේවල් තියෙනවා. right? මේ computer science course එක තියෙනවා මේ කියන කැම්පස් හතරේ. right? ඔය යාපනයේ නැගෙනහිර එහෙම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සමහර අය යන්නේ නැහැනේ. right? බහුතරයක් යන්නේ. right? ඊළඟට රජරට සබරගමුව වයඹ යාපන නැගෙනහිර ඇතුළු ෆිසිකල් සයන්ස් තියෙනවා. කොළඹ වල මේ කොළඹේ තියෙනවා ස්ටැට් කෝස් එකක්. සබරගමුවේ තියෙනවා ආයත් ඉන්ෆර්මේෂන් සිස්ටම් කෝස් එකක්. කැලණිය ජපුර තියෙනවා ෆිසිකල් සයන්ස් වල IT කියලා වෙනම කෝස් එකක් තියෙනවා. කියන්නේ ෆිසිකල් සයන්ස් IT. ඊළඟට මොරටුවේ අලුතෙන් පටන් අරන් තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. මෙතනට නම් පොඩ්ඩක් රිසල්ට් එක වැඩි වෙන්න ඕනේ මම දන්න තරමින්. කැලණියේ ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් කම්පියුටර් සයන්ස් කියලා තියෙනවා. මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියලා තියෙනවා. මේ මොරටුවේ තියෙන මේ කෝසස් ටික ඕනම කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඒවර ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියලා ඒවෙන් ඕකේ වෙන කට්ටිය තමයි ඇතුළට යන්නේ. quantity serving, city and village development, architecture, මේක ඇවිල්ලා විලාසිතා කියලා කියන්නේ ටෙක්ස්ටයිල්. කැලණියේ software engineering apply කරන්න පුළුවන්. right? ඔය කියන දේවල් ටික සෑහෙන දේවල් තියෙනවා. මේ ඌව වෙල්ලස්ස මෙන්න මේ අනිකුත් කියලා මම දාලා තියෙන මේ සෙට් එකක් තියෙන මේ අනිකුත් කියලා පහළට තියෙන මේ තියෙන එක ළමයි ඕනම කම්බිනේෂන් එකකට ඇප්ලයි කරන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ ඕනම සබ්ජෙක්ට් කම්බිනේෂන් එකක් කරලා ඇප්ලයි කරන්න පුළුවන් දේවල්. විශේෂයෙන් මේ එතනට ගියායින් පස්සේ මේ කැලණිය මේ අර මං උඩ පෙන්නපු කැලණිය IT එක ඕනම කෙනෙකුට පුළුවන්. මේ quantity surveying ඊට පස්සේ surveying නගර හා ග්‍රාම වාස්තු විද්‍යා ටෙක්ස්ටයිල් මේ භූමි නිර්මාණ වේදය ඊළඟට law right? ඕනම මේ කම්බිනේෂන් එකකට right? ඊළඟට මේ facility management ඊළඟට අග්නිදිග කියලා කියන්නේ ළමයි බැටික්ලෝ පැත්තේ තියෙන එක. management and information system මේ ඌව වෙල්ලස්සේ තියෙනවා. ඌව වෙල්ලස්ස කැම්පස් එකේ ඔය කියන පරිගණක විද්‍යාව හා තාක්ෂණය.
ඊළඟට entrepreneurship management කියලා ඊළඟට මේ ආගන්තුක සත්කාර සංචාර ව්‍යාපාරය tourism පැත්තට අදාළව physical studies ආයත් sport science right මේ සමහර ඒවා අලුත් මේවා මේ මොරටුව IT එකක් තියෙනවා ඕනම කෙනෙකුට apply කරන්න පුළුවන් right ඒ කියන්නේ මොරටුව IT කියලා කියන්නේ උඩම තියෙන IT එක නෙවෙයි right ශහාරා මෙහෙමයි මිනිමම් රිසල්ට් එක තීරණය වෙන්නේ පුතේ ඒක ඔයා කම්පෙයාර් කරලා බලන්න ඕනේ පුතේ අවුරුදු ටිකත් එක්ක මට ඒ තරම් විශ්ලේෂණයකට යන්න ඕනේ නැහැ දැන් මම ගියේ රජරට යුනිවර්සිටි එකට මට එතකොට තිබුණේ C3යි C3 රිසල්ට් එකෙන් තමයි මම රජරට යුනිවර්සිටි එකට සිලෙක්ට් වුනේ එතකොට මට තේරෙන පමණින් මමත් මැත්ස් කරේ මැත් සයන්ස් කරන කට්ටියට C3 කියන අවම රිසල්ට් එකේ ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි මගේ C3 ඉසෙට් ස්කෝර් එක තිබ්බා 1.24 මට මතක විදිහට. right මට මතක විදිහට තිබුණා ඉන්නවරන්නම මම ඒක බලන්න මේවා මම මේ ඔයගලන්ට පෙන්නන්නේ මේ එකක් ඔයගලන්ට යන්න තියෙන පාරවල් ටික දැනගන්න. මේ තියෙන මගේ A level result sheet එක. මේ තියෙන Z එක 1.2799 මේක සාමාන්‍යයෙන් C3කට එන ටිකක් උඩ රිසල්ට් එකක්. ඒ කියන්නේ අහපු හැමෝම කිව්වේ ගොඩක් වෙලාවට B3කට ලං කරලා ඇති ඒකයි මෙතනට ඇවිල්ලා ඇත්තේ කියලා. ඒක නිසා මම ඔයගලන්ට කියන්නේ ඉතින් A3කට try කරන්න. ඔයගලන්ට මේ C3 කියන අවස්ථාවේ ඉඳලා chances තියෙනවා. right ඉතින් කවදාවත් C3කට try කරන්න එපා ළමයි. මේ අවුරුද්දේ මට මේ C3 ආවේ කලින් අවුරුදු දෙකේ වැඩ කරාට වඩා දෙගුණයක තුන්ගුණයක වැඩ කරලා right يعني ඒ එකක් ගන්නම try කරලා මේ තමයි ආපු result එක right එතකොට يعني මට ගන්න පුළුවන් capacity එකක් තියෙනවානේ මගේ capacity එක මම 100%ක්ම මෙතනට දුන්නා කියලා හිතන්නේ නැහැ තුන්වෙනි පාර මම කරේ يعني අම්මා බල කරන එකටමයි මම කරේ right ඒ කාලේ තේරෙන්නේ නැහැනේ ඒ වුණාට අනිත් අවුරුද්දයකට සාපේක්ෂව සෑහෙන වැඩ ප්‍රමාණයක් කරා 100%ම නැති වුණා right මම තාමත් කියනවා මම 100%ම දීලා නැහැ මෙතනට මම ඕගලන්ට කියන්නේ 100%ම දෙන්න ඔයගොල්ලෝ වෙන දේවල් වලට ඔළුව දාගන්න එපා right ඉතින් chances තියෙනවා දැන් මම කැම්පස් යන කාලේ 2006 දී අපි ඇතුළට යන්නේ 2006ට වඩා සෑහෙන chances වැඩි දැන් අන්දන තරමින් අපි ගන්නකොට තිබ්බා වගේ හරියටම ඩබල් වගේ ප්‍රමාණයක ශිෂ්‍ය ප්‍රමාණයක් දැන් කැම්පස් ඇතුළට ඇබ්සෝබ් කරනවා සමහර අය කැම්පස් නොයා ඉන්නවා සමහර කට්ටිය සමහර courses වලට apply නොකර ඉන්නවා right ඒක නිසා ඔයගලන්ට ඔයගොල්ලෝ A level pass වුණොත් ඔයගොල්ලෝ A level pass වුණොත් ඔයගලන්ට apply කරන්න S3ක් ආවොත් S3 ආවත් මේ මොරටුවේ මේ තියෙන courses වලට apply කරන්න පුළුවන් right ඒවට වෙන වෙන දක්ෂතාවන් ඔයගලන්ගේ බලනවා දැන් architecture course එකට ගියොත් අපිට චිත්‍රයක් අඳින්න කියනවා එක එක vision වලින් එක සැරයක් මට මතක නැහැ මම ගියපු ටෙස්ට් එකේද කියලා ඒකේ තිබුණේ විලක ගෙම්බෙක් විලෙන් එළිය දකින්න විදිහ අඳින්න. ඒ කියන්නේ ගෙම්බට පේන විෂන් එක අඳින්න. ආකිටෙක්චර් වලට දෙන එක. ඒතර ඒ වයින් තමයි ඒගොල්ලෝ තෝරලා ගන්නෙ. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. right? හරි මම මේක දාන්නම් අනිවාර්යෙන්. මේ PDF එක දාන්නම් මම. මේක මේ හැදුවේම ඕගලන්ට එවන්න. තාම මට මේවා ටික highlight කළා මම එවන්නම්. ඒක නිසා ළමයි try කරන්න ඔයගලන්ට සෑහෙන අවස්ථාවල් තියෙනවා කැම්පස් එකේ විතරක් නෙවෙයි කැම්පස් එකෙන් පස්සේ ටෙක්නිකල් කොලෙජස් තියෙනවා ඊළඟට විද්‍යාපීඨ තියෙනවා right ගුරුවරයෙක් වෙන්න chance එක තියෙනවා උගන්වන්න කැමති නම් උගන්වන්න ඇත්තටම කැමති නම්
මම කියන්නේ ටීචර් කෙනෙක් වෙන්න විශේෂයෙන් කොල්ලන්ට right ආදායම් මාර්ගය අඩුයි අරව මේව නෙවෙයි ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් right දැන් මේ වෙලාවේ මේ සර්ලා මිස්ලා වර්ජනයක ඉන්නෙත් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සර්ලා නැතිකම right එතකොට ස්කිල් මගේ යාළුවෝ අතරේ ඉන්නවා මට වැඩිය හොඳට කියලා දෙන්න පුළුවන් යාළුවෝ උන් ටීචින් තෝරගත්තේ නැත්තේ පැහැදිලිවම පඩිමදි කියන කාරණේට right රුපියල් 40000යි හම්බෙන්නේ රුපියල් 40 කියන්නේ මම දැන් සර්විස් එක අවුරුදු 10ක් මට රුපියල් 40000යි හම්බෙන්නේ right මාසෙකට ඉතින් මට ඒ රුපියල් 40000 මගේ වාහනේට තියෙන ලීසින් එක ගෙවලා ඉවරනකොට ඉවරයි එතකොට කන්න අඳින්න කරන්න ඒ ගැන මට හිතන්න වෙනවා ඒක නිසා තමයි මේ අමතර මාර්ග ගැන හිතන්නේ නමුත් ඉස්සරහා මීට වැඩිය හොඳ වෙයි අනිවාර්යෙන් හොඳ වෙයි right ඒක නිසා ටීචින් වලට ඔයගොල්ලෝ කැමති නම් ටීචින් වලට එන්න right ටීච් කරන්න එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් විද්‍යාපීඨ යන එක අනිත් එක ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් වෙලා උපාධිපත් වීමක් විදිහට ටීචර් කෙනෙක් වෙන එක right සහ තව ඇති තරම් දේවල් තියෙනවා right එතකොට ඔය කියන තැන්වලට ඒ කියන්නේ ටීචින්ද මොන විභාගද මොන රස්සාවද කියන එක අදාළ නැහැ. ඕගොල්ලන්ට ඩිග්‍රී ක්වොලිෆිකේෂන් එකක් ගන්න පුළුවන් හැම අවස්ථාවකම මග අරින්න එපා. right? ඔයා විභාගේ පාස් නම් යුනිවර්සිටි බුක් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප්ලයි කරන්න පුළුවන් හැම කෝස් එකකටම ඇප්ලයි කරන්න. right? එලිජිබිලිටි තියෙන ඒවා. ඒතර ඉසෙට් ලකුණත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඉසෙට් ස්කෝර් එක දානවත් එක්ක තීරණය වෙනවා මොන පැතිවලටද කට් ඔෆ් එක යන්න පුළුවන් වෙන්නේ කියන්නේ. right? තව විස්තර දෙන්නම් තව ටිකක් ඉස්සරහට යනකොට මේ රිසල්ට් එක පැත්තෙන් පොඩ්ඩක් බලලා right එතකොට කතා බහ කරගමු right මම මේ ડોකියුමන්ට් එක ගෙවන්නම් ඔයගලන්ට ඔව් ෂෙහාර S3 ෙන් පුළුවන් ආකිටෙක්චර් කෝස් එක කරන්න එතන පුතේ ගැටලුව තියෙන්නේ අර ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ඒ කියන්නේ ඒගොල්ලෝ තෝරලා ගන්නේ සීමිත ප්‍රමාණයක් නේ එතකොට ඔයාට විභාගෙ ලියන්න පුළුවන් ඒකට සෑහෙන ප්‍රමාණයක් ලියනවා විභාගෙ ඒකෙන් ඉතින් බොහොම සුළු ප්‍රමාණයක් තමයි තෝරලා ගන්න එතකොට ඒකට තේරෙන විදිහට ඔයා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ෆේස් කරොත් ඔයාට පුළුවන් පැහැදිලිවම යන්න ඇතුළට. right? ඒ වගේම ඔය ආකිටෙක්චර් වගේ කෝස් වලට ඇප්ලයි කරනකොට ඒ යුනිවර්සිටි වල ඒ මොහොතේ ආකිටෙක්ට් කරන කවුරු හරි අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි දන්නවනම් පොඩ්ඩක් ඒගොල්ලන්ගෙන් අහන්න මොන වගේ දේවල්ද විභාගෙට එන්නේ මොන විදිහටද මේකට යන්න පුළුවන් මොන වගේ දේවල්ද අපි පුරුදු වෙන්න ඕන කියන එක ඒගොල්ලන්ගෙන් chance එක ගන්න පුළුවන් ඒකට. ඒගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන විදිහටද ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට යන්නේ කියලා. අනිත් එක මට වෙච්ච පුද්ගලික අත්දැකීමක් කියන්න ළමයි මේ ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එක මුලින්ම ඕපන් වෙන්නේ මම ඇප්ලයි කරන 2005 දී ඇප්ලයි කරන වෙලාවේ ඔය ඇප්ටිටියුඩ් ටෙස්ට් කියන ඒවා සුදුසුකම් දීමේ විභාග කියන ඒවා එක දවසේ සාමාන්‍ය මට තිබුණ කැලණිය කැම්පස් එකේ ඒ කැම්පස් එකේ තැන් වල එකම වෙලාවෙ විභාග පවත්වනවා. right? එතකොට සමහර විභාග තියෙනවා එකක් ඉවර වෙලා නැගිටලා ගිහිල්ලා ඉඳගෙන ඊළඟ විභාගය කරන්න ඕන. දැන් මම එක විභාගයක ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියලා ඊළඟ විභාගෙට එන්න කියලා තිබ්බ ටයිම් එක දාලා තිබිලා ටයිම් එක වෙනස් කරා කියන අනවුන්ස්මන්ට් එක දෙන්න කලින් මම ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියපු ඒ ශාලාවෙන් නැගිටලා එළියට ගියා ඉවර නිසා. ඒක නිසා මට ඒක ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් මිස් වුණා. මට ආරංචිය හම්බෙලා අන්න දැන් ටෙස්ට් එක පටන් ගත්තා කියලා යනකොට ඇතුළට ගත්තේ නැහැ. දැන් ඉවර වෙන්න ළඟයි කියලා. ලොකු වෙලාවක් තියෙන විභාග නෙවෙයි පැයකමාරක් උඩරම තියෙන විභාග. ඒක නිසා ඇප්ටිටියුඩ් ටෙස්ට් වලට යනකොට හොඳට දැනුවත් වෙලා නේද කොහෙවත් යන්නේ නැතුව හරියට මෙතන මෙදා පුළුවන් නම් තව 3-4 දෙනෙක් එක්ක ගිහිල්ලා තැන් ටික හරියට අල්ලගෙන ඉඳලා ලියන්න. මොකද ওই විභාග තියෙන කවුරුවත් ඕගොල්ලන්ට ආදරයට කතා කරලා එන්න පුතේ දැන් විභාගේ තියෙනවා මේක ලියන්න කියලා එහෙම කරන්නේ නැත. right? උඹ ආවොත් කරා නැත්නම් ඵලයන් කියන තැන තමයි ඉන්නේ. right? චමත් ටෙක් වලින් සෑහෙන ඉඩක් තියෙනවා BBC කියන රිසල්ට් එකකට කැම්පස් යන සාමාන්‍ය ටෙක් කරන සර්ලත් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට කියන්නේ C3ක් අරගෙන පවා ඔයගලන්ට යන්න පුළුවන් තැන් තියෙනවා කියලා. right? සහන් මම දන්න තරමින් එහෙමයි මම ලොකුවට දැන් කරිකියුලම් එක කියවලා නැහැ. මම පොඩක් හොයලා බලලා කියන්නම්.
right? මොරටුවේ කම්පියුටින් වලට අදාළව මොරටුව IT මොරටුව CS කියලා උඩම කෝසස් වගේක් තියෙනවා. ඒ කෝසස් යන්න නම් ඔයගලන්ට IT කරලා බෑ. ඔයගොල්ලෝ අර මේජර් සබ්ජෙක්ට් තුන කරන්න ඕනේ. physics chemistry combined maths නැත්නම් physics chemistry combined maths. නැත්නම් higher maths maths combined maths physics. ඔය කියන ටික කරලා යන්න ඕනේ. IT වලින් යන්න බැරි උඩම කෝසස් සෙට් එකක් තියෙනවා. ඒකට යන්න බෑ. right? ඒ ඇරෙන්න තව ගොඩාක් තැන් තියෙනවා. සහ අනිත් එක හොඳට මතක තියාගන්න ළමයි ඩිග්‍රී එක කියන එක ඕගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඩිග්‍රී එකක්. ඒක හොඳට මතක තියාගන්න. ඩිග්‍රීස් වල වෙනස්කම් තියෙනවා. නමුත් ඉන්ඩස්ට්‍රි එකට ආවම සාමාන්‍ය ජොබ්ස් වලදී මම කියන්නේ right සාමාන්‍ය ජොබ් කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න නම් ඕගොල්ලෝ MBBS කරන්න ඕනේ. ඉන්ජිනියර් කෙනෙක් වෙන්න නම් ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න නම් සිවිල් කරන්න ඕනේ. right එහෙම නැතුව අනිත් සාමාන්‍ය ශාස්ත්‍ර ටික ගත්තම බැංක්ස් වල වැඩ කරන්න, ෆයිනෑන්ෂල් ෆර්ම්ස් වල වැඩ කරන්න ඕනම තැනක ඒ ස්පෙෂල් කියන තැන් ටික හැරුණම even ටීච් කරන්න පවා ඕගලන්ට උවමනා වෙන්නේ ඩිග්‍රී එකක්. right අපි සාමාන්‍යයෙන් කීමට කියන්නේ මල් පැල හිටවන්න හරි ඩිග්‍රී එකක් තියෙනවා නම් ප්‍රමාණවත්. right මොකද ඩිග්‍රී එක කියලා කියන්නේ entry qualification එකක්. right සහ ප්‍රොමෝෂන් වලදී සලකා බලන දෙයක්. එහෙම නැතුව දැන් මගේ යාළුවෝ ඕන තරම් ඉන්නවා බැංක් මැනේජර්ස්ලා. IT කරලා බැංක් මැනේජර්ස්ලා. right ඉතින් එතකොට අහනවනේ කොහොමද IT කරපු කෙනෙක් බැංක් මැනේජර් කෙනෙක් වෙන්නේ කියලා. පුළුවන් වෙන්නේ. right එහෙම ගැටලුවක් නැහැ. right financial firms වල වැඩ කරන අය එහෙම ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒක නිසා qualification එකක් ගොඩ දාගන්න ළමයි. ඒක තමයි වැදගත්. right හරි. අපිට අද සාකච්ඡා කරන්න තියෙන දේවල් වලින් එහාට ගිහිල්ලා මේ දේවල් කියන්නේ. නමුත් මේක ඔයගලන්ට වැදගත්. ඒක නිසා ඕක ඇහුවට කමක් නැහැ. right මම අර ડોකියුමන්ට් එක එවන්නම්. තව විනාඩි 5ක් විතර තියෙන්නේ. අපි database එකට අදාළ දේවල් ටික කතා කරලා session එක නතර කරමු. right එතකොට මේකේ උත්තරය අපි කතා කරා. ඊට පස්සේ 25 වෙනි ප්‍රශ්نين අහලා තියෙනවා. පහත සඳහන් උපලක්ෂණ සංයෝජනය අතුරින් පිළිවෙලින් ශිෂ්‍යයා විෂය සහ ලකුණු සම්බන්ධව අවම ප්‍රාථමික යතුරු කුලකයේ දෙනු ලබන්නේ. දැන් අපි උඩදී ඕකට උත්තරය අරගත්තා නේද? ස්ටුඩන්ට් සම්බන්ධයෙන් ඇඩ්මිෂන් නම්බර් තියෙන්න ඕනේ. ඊළඟට ශිෂ්‍ය විෂය සම්බන්ධයෙන් සබ්ජෙක්ට් කෝඩ් එක තියෙන්න ඕනේ. ලකුණු සම්බන්ධයෙන් ඇඩ්මිෂන් නම්බර් and සබ්ජෙක්ට් කෝඩ් කියන දෙකම තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කියන ආන්සර් එක. හතරවෙනි ආන්සර් එක. right අර ඒකයි මම කියන්නේ ප්‍රශ්නේ කියවනකොට ER diagram එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. එතකොට ඕගලන්ට ඒකට වියදම් වෙන කාලයෙන් ඉතිරි ප්‍රශ්න දෙක තුනට අග්ගාලා උත්තර දෙන්න පුළුවන්. 25 තේරුන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වා. දැන් ක්ලියර්ද මොකක්ද කියන එක? ඒ කියන්නේ මේ අහන්නේ ප්‍රයිමරි කී එක මොකක් විය යුතුද කියන එක. right 26 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. ඇතුළත් වීමේ අංකය ශිෂ්‍යයාගේ නම විෂයකේතය හා ලබාගත් ලකුණු අයත් ප්‍රතිදානය ඉදිරිපත් කරනු ලබන්නේ කවර SQL ප්‍රකාශයෙන්ද? SQL ප්‍රශ්නයක් ඇහුවම මුලින්ම ඔළුවට දාගන්න ඕන දේ තමයි මොනවාද output කරන්න කියලා තියෙන්නේ. ඒතර මෙතන කියලා තියෙන්නේ ඇතුළත් වීමේ අංකය ශිෂ්‍යයාගේ නම විෂයකේතේ ලබාගත් ලකුණු දේවල් හතරක්. එතකොට ඒක output කරන්න නම් select statement එකක් ඕනේ. select statement එක ඇතුලේ මේ output කරන්න කියලා තියෙන දේවල් හතර තියෙන්න ඕනේ. ඊළඟට ඔයගලන්ට තියෙන plan එක තමයි මේ දේවල් හතර කොහෙන්ද අරගන්නේ. ඇතුළත් වීමේ අංකය ශිෂ්‍යයාගේ නම විෂයකේතේ ලබාගත් ලකුණු. දැන් ගිහිල්ලා බලන්න අර ස්කීමා එකට. right මේක කියලා තියෙන්නේ ඇතුළත් වීමේ අංකයේ ශිෂ්‍යයාගේ නම විෂයකේතේ ලබාගත් ලකුණු. කොහෙන්ද මේව අරගන්න පුළුවන් වෙන්නේ? මම මේක මකන්නම්. ඇතුළත් වීමේ අංකය මෙතන තියෙනවා, මෙතන තියෙනවා. right ඊළඟට ශිෂ්‍යයාගේ නම මෙතන විතරයි තියෙන්නේ. ඊළඟට විෂයකේතය subject code එක මෙතන තියෙනවා, ආයේ මෙතන තියෙනවා. ලබාගත් ලකුණු මෙතන විතරයි තියෙන්නේ. ඔය තමයි අපිට අරගන්න කියලා තියෙන දේවල්. එතකොට table 3ක ඉරි වැදුනා.
එතකොට මේ ටේබල් තුනම ඕගලන්ට අවශ්‍ය නැහැ මේ දේවල් ටික ලකුණු කරගන්න. මොකද ඔයාලට බැලුවොත් වෙන්නේ A කියන එක්කෙනයි C කියන එක්කෙනයි අල්ලගත්තම අවශ්‍ය ටික කවර් වෙනවා. සබ්ජෙක්ට් කෝඩ් කියන එක සබ්ජෙක්ට් එකේ තියෙන එක ඇත්ත. සබ්ජෙක්ට් කෝඩ් එක අපිට C එකෙන් ගන්නත් පුළුවන්. ඒක නිසා A සහ C කියන ටේබල්ස් දෙක තමයි අපේ වැඩේට උවමනා වෙන්නේ. ස්ටුඩන්ට් සහ මාක්. right? එතනිනොත් ඔයගලන්ට පේනවා ඇති ඇඩ්මිෂන් නම්බර් කියන එක විතරයි common. right? ඇඩ්මිෂන් නම්බර් කියන එක තමයි common. එතකොට ස්ටුඩන්ට් and marks අතර link එක හැදෙන්නේ නැත්නම් අපිට join කරන්න වෙන්නේ ඇඩ්මිෂන් නම්බර් කියන එක පාවිච්චි කරලා. right? ඔන්න ඔය ඕක ෆිල්ටර් කරගන්න ඕනේ. ඕක ෆිල්ටර් කරගත්තයින් පස්සේ ඔයගලන්ට පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ බලන්න. ඒ කියන්නේ අපි select statement එකේ මේ කියන හතර දෙනා ඉන්න ඕනේ. පළවෙනි select statement එකේ තියෙනවා student name, subject code, marks obtained. එක්කෙනෙක් අඩුයි. කවුද අඩු? admission number කියන එක නැහැ. එහෙනම් ඒක නිසා මෙයා වැරදි. පළවෙනි එක්කෙනා වැරදි. admission number missing. හරි. දෙවෙනි එක student.admission number කියලා තියෙනවා. student.admission number student ගේ admission number එක. ඒක හරි. student ගාව තමයි admission number එක තියෙන්නේ. කමා student name ගැටලුවක් නැහැ. subject code ගැටලුවක් නැහැ. student.marks obtained මෙන්න මෙතනයි වැරද්ද තියෙන්නේ. student.marks obtained කියන්නේ ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන marks obtained. ස්ටුඩන්ට් ටේබල් එකේ marks obtained කියලා එකක් නැහැ. marks obtained තියෙන්නේ marks කියන ටේබල් එකේ. right මෙතනනේ තියෙන්නේ. ඒක නිසා දෙවෙනි SQL එක වැරදි. right මෙයා නිසා මේක වර්ධිනවා. තුන්වෙනි එක select student.admission number ඒක හරි. student name හරි. subject code හරි. marks obtained හරි. මේ student name, subject code, marks obtained. ඒ තුන් දෙනාට reference එකක් දෙන්න ඕනේ නැහැ. මොකද student name කියලා තියෙන්නේ එක තැනක විතරයි, subject code කියලා තියෙන්නේ එක තැනක විතරයි. අපි සලකන tables දෙක ගත්තම A හා C ගත්තම marks obtained තියෙන්නේ එක තැනක විතරයි. admission number එක තැන් දෙකක තියෙනවා. student table එකෙත් තියෙනවා, marks table එකෙත් තියෙනවා. ඒක නිසා පැහැදිලිව කියන්න ඕනේ මොන table එකෙන්ද admission number එක ගන්න කියලා. right? එතකොට admission number එක ඒක නිසා student.admission number කියලා තියෙනවා. ඒකත් හරි. from එකට ගියොත් student mark table දෙකක් හරියට දීලා තියෙනවා. tables දෙකක් හෝ වැඩි ගාණක් join කරනකොට මම කිව්වා අනිවාර්යෙන් එන condition එකක් තියෙනවා. ඒ තමයි මේ tables දෙකේ common field එක. නැත්නම් common column එක මොකක්ද කියන එක. අපේ මේ tables දෙකට අදාළව නම් admission number එක. ඒතර ඒක දෙන්න ඕනේ අපි පාවිච්චි කරන tables දෙකේ admission number සමාන වෙනවා කියන එක. ඒතර ඒක දෙන්නේ student.admission number සමානයි mark.admission number. ඒතර ඔය ඔක්කොම ටික හරි. ඒක නිසා මෙයා නිවැරදි උත්තරේ කියලා අරගන්න පුළුවන්. හතරවෙනි එකේ තියෙන වැරද්ද student.admission number hari, student name hari, subject code hari, marks obtained hari, tables දෙකක් hari. මෙන්න මෙතන තමයි වැඩේ අවුල් කරන් තියෙන්නේ. student.admission number කියන එකත් hari. මෙන්න මෙයාට reference එකක් නැහැ. no reference. එතන තිබ්බනම් marks.admission number කියන හරියටම හරි. පල්ලෙහා එකෙත් ඔය ගැටලුවමයි තියෙන්නේ. මෙතන reference එක තියෙනවා, මෙයාට reference එකක් නැහැ. ඒක නිසා මේ දෙක වර්ධිනවා. හරි උත්තරේ වෙන්නේ 3. පැහැදිලිද ළමයි? හරි. right. එතකොට අපිට 26 වෙනි ප්‍රශ්න වෙනකම් විතරයි කතා කරන්න පුළුවන් උනේ. දැන් ප්‍රශ්න කරගන්න බැරි වෙච්ච අය අනිවාර්යෙන් 5 වෙනි ප්‍රශ්නට වෙනකම් try කරන්න. දෙවෙනි පේපර් එක try කරන්න. ඉරිදා උදේට මේ ටික කතා කරනවා. right. ඒ නිසා ඉරිදා උදේ එන්න. right. මේ දේවල් ටික කතා කරගෙන second paper එක කතා කරන්න යන 2011. හරි. හරි. එහෙනම් මම අදට මෙතනින් නතර කරනවා. ඉරිදා උදේට හම්බෙමු. මතක ඇතුව කට්ටියම එකතු වෙන්න. හරි. right. ගිහින් එන්න. good night. ආම ෆුල් පේපර් එක දාන්නම්. ඉසුරු මම දාන්න. 2011 12 දෙකම දාන්නම්. මොකද ගොඩක් කට්ටිය ගාව 11 12 නැහැ.
මං දාන්නම් අනිවාර්යෙන් දැන් දාන්නම් මේ group එකට. හරි ගිහින් good night හැමෝටම. right okay good night. Right Hima, good night.